සම්මා සම්බුදු සරණයි සිළු දෙනාටම බෞද්ධ රූපවාහිනිය පුවත සංනිවේදනය කරන උතුම් වූ දායකත්ව සදර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාවත් දිනේ පටිගත කරනු ලබන්නේ බෞද්ධ ආමාත්‍යාලයේ ගම්පහ ශාඛාව පවත්වාගෙන යන ගම්පහ නාරංවල ගුණරත්න සම්බෝධි සදහම් සෙන පරිශ්‍රයේ සිටයි. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාත පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ග්‍රීන් වැලිවත්ත බක්මීගොල්ල ඉබ්බාගම කුරුණෑගල පදිංචි එව්ජින් අධිකාරි මෑණියන් හා දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරනවා. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සදර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේහි ත්වං භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරාහි ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ උපරි පඤ්ඤාසකේ සඳහන් වන දන්ත භූමි සූත්‍ර දේශනාව. දන්ත කියලා කියන්නේ දමණය වුණා කියන එක. භූමි කියලා කියන්නේ ප්‍රදේශයට. දමණය වෙන භූමිය සඳහන් වෙන සූත්‍රය තමයි දන්ත භූමි සූත්‍රය. එතකොට කුමක්ද මේ දමණය වෙන භූමිය කියලා කියන්නේ? යම් කිසි කෙනෙක් ගිහිගේ කලකිරිලා ශාසනය පැවිදි වෙලා පැවිදි වුණාට පස්සේ ඒ භික්ෂුව දමණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ භික්ෂුව හික්මෙන්න ඕනේ, සංවර වෙන්න ඕනේ, විනීත වෙන්න ඕනේ. අනේ විනීත වෙන, සංවර වෙන, හික්මෙන භූමිය තමයි දන්ත භූමිය කියලා කියන්නේ මෙතන. බොහොම ලස්සන දේශනාවක්.
මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ පින්වත්නි වේළුවනාරාමේ රජගහනුවර වැඩ ඉන්න වෙලාවක මේ දේශනාවේ සඳහන් වෙනවා අචිරවත කියන පුංචි හාමුදුරුවෝ ආරණ්‍යයක කුටියක උන්වහන්සේ වාසය කළා. වාසය කළා උන්වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා අචිරවත හාමුදුරුවෝ කුටිය ඉස්සරහා සක්මන් කළා. එදා බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක් හිටියා ජයසේන රාජකුමාරයා කියලා. ජයසේන රාජකුමාරයා ජංගා විහාරං අනුචංකමානෝ. ඒ කියන්නේ ව්‍යායාමයේ සඳහා ඇවිදගෙන යනවා. කවුද රාජකුමාරයා? බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක්ගේ. ඇවිදගෙන යනකොට අර කුටි ඉස්සරහා සක්මන් කරන අචිරවත හාමුදුරුවෝ දැක්කා. දැකලා ජයසේන රාජකුමාරයා එතෙන්ට ඇවිල්ලා අචිරවත හාමුදුරුවන්ට වන්දනා කරලා කියනවා අචිරවත හාමුදුරුවනේ මේ ශාසනයේ කෙලස් තවන වීරියක් තියෙන නිවනට යොමු කළ සිතක් තියෙන ආත්ම ආශාව දුරු කළ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන ඇලීම දුරු කළ යම්කිසි භික්ෂුවක් ඉන්නව නම් ඒ භික්ෂුවට හිත ඉක්මනට එකඟ කරගන්න පුළුවන් ය කියලා මම මේ කතාව බුදුහාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා. කවුද කියන්නේ? ජයසේන රාජකුමාරයා. මෙහෙම කිව්වට පස්සේ අචිරවත හාමුදුරුවෝ කියනවා ජයසේන රාජකුමාරයා ඒක එහෙම තමයි කිව්වා. අනිත් එක මේ සූත්‍රයේ මේ දෙන්නම පුංචි. එක්කෙනෙක් තමයි රාජකුමාරයා. අනිත් කෙනා තමයි අචිරවත පුංචි සාමණේර හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පුංචි කියලා හිතන්න එපා කියපෝ 4 දෙනාගෙන් දෙන්නෙක් මෙතන ඉන්නවා. කවුද 4 දෙනා? ගින්දර පුංචි කියලා හිතන්න එපා කිව්වා. සර්ප පැටියා පුංචි කියලා හිතන්න එපා කිව්වා. පුංචි හාමුදුරුවෝ පුංචි කියලා හිතන්න එපා කිව්වා. රාජකුමාරයාත් පුංචි කියලා හිතන්න එපා කිව්වා. අන්නේ පුංචි කියලා හිතන්න එපා කියපු 4 දෙනාගෙන් දෙන්නෙක් අද මේ සූත්‍රයේ ඉන්නවා. දැන් කිව් කතාව තමයි ජයසේන රාජකුමාරයා මොකද්ද? කෙලස් තවන වීරයක් තියෙනව නම් නිවනට යොමු කළ හිතක් තියෙනව නම් ආත්ම ආශාව දුරු කළ තියෙනව නම් හිත ඉක්මනට එකඟ කරගන්න පුළුවන්. අචිරවත හාමුදුරුවෝ කියනවා රාජකුමාරී ඒක එහෙම්ම තමයි කිව්වා. ඉල්ලීමක් කරනවා රාජකුමාරයා අචිරවත හාමුදුරනේ මට බණටින් ගිත්තක් කියන්න කිව්වා. උන්වහන්සේ කව මම ළඟදී පැවිදි වුණේ මට ලොකු බණක් කියන්න තරම් තේරෙන්නේ නැහැ. හැබැයි මම බණ කියන්නම්. බණ කියනකොට ඔබතුමාට රාජකුමාරයෙක් නොවැටහුනොත්, ඒ කියන්නේ තේරුම් ගන්න බැරි වුණොත් ඒකෙන් වෙන්නේ මං වෙහෙසටපත් වීමක් විතරයි කිව්වා. ආයිමත් රාජකුමාරය ඉල්ලීමක් කළා. කමක් නැහැ අචිරවත හාමුදුරනේ තේරෙන විදියට කියන්න. මට යම් වෙලාවක දේශනාව නොතේරුණොත් සංඥාවක් දෙන්නම් මට දේශනාව තේරෙන්නේ නැහැ කියලා. ආයි මතක් කිරීමක් කළා පුංචි හාමුදුරුවෝ. හැබැයි බණ කියන්නම් බණ කියන අතරතුර මගෙන් ප්‍රශ්න අහන්න බෑ කිව්වා. ළඟදීනේ පැවිදි වුණේ. බණ කියන අතරතුර මගෙන් ප්‍රශ්න අහන්න බෑ. තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කියන්නේ. එච්චරයි. පොරොන්දු කරගත්තා. ප්‍රශ්න අහන්න බෑ දැන්. අචිරවත හාමුදුරුවෝ දේශනාව පටන් ගත්තෙත් අතනින්මයි. අතනින්ම කියලා කියන්නේ ජයසේන රාජකුමාරයා දුන්නු මාතෘකාවෙන්මයි. මොකද්ද මාතෘකාව? කෙලස් තමන වීරියක් තියෙනව නම් නිවනට යොමු කළ හිතක් තියෙනව නම් ආත්ම ආශාව. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන දැඩි ඇලීම නැති කළා තියෙනව නම් ඒ භික්ෂුවට හිතක් ඉක්මනට එකඟ කරගන්න පුළුවන්. භික්ෂුව විතරක් නෙමෙයි ගිහි ඔයත්තන්ටත් පුළුවන්. අපිට විතරක් නෙවෙයි දෙගොල්ලටම පුළුවන්. මෙහෙම කිව්වට පස්සේ ජයසේන රාජකුමාරයා කිව්වා මට ඕක තේරෙන්නේ නැහැ කිව්වා. ඔක පිළිගන්නත් බෑ කිව්වා. එහෙම කියලා ජයසේන රාජකුමාරයා ගියා. ගියාම දැන් අචිරවත හාමුදුරුවෝ ගියා බුදුහාමුදුරුවෝ ගාවට. ගිහිල්ලා සියලු දේ ඔක්කොම බුදුහාමුදුරන්ට මතක් කළා. බුදුහාමුදුරුවනේ මං කුටි ඉස්සරහා භාවනා කර සක්මන් කර කර හිටියේ.
එතකොට ජයසේන රාජකුමාරයා ව්‍යායාමයේ සඳහා විදගෙන යනකොට මගේ ළඟට ඇවිල්ලා මේ වගේ දෙයක් කිව්වා. මං උත්තර දුන්නා. නමුත් ඒකට වැඩි සතුටුුනේ නැහැ කිව්වා. බුදුහාමුදුරු වදාලා අචිරවත කිසියම් ධර්මයක් කාම වස්තුන්ගෙන් වෙන් වෙලා අවබෝධ කරගත යුතු නම් ඒක කාමයන්ගෙන් වෙන් වෙලාම තමයි අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ කාම පරිදාහෙන් දැවෙන කාමෙන් පිච්චෙන කෙනෙකුට ධර්මයක් අවබෝධ කරගන්න බෑ කියන කචිරවත ලේසි වෙන්නේ නැහැ. අනිත් එක ජයසින රාජකුමාරයා කියන්නේ වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන්ම පෙළෙන කෙනෙක් කිව්වා. ඒ කියන්නේ පින්නතුනි ගිහිගේ තුල ධර්මය අවබෝධ කරගන්න බැහැ කියන කතාව නෙමේ කිව්වේ. මේ කිව්වේ ගිහිගේ තුල ධර්මයේ ප්‍රමාදයි අවබෝධ වීම. ඇයි? වස්තුකාම ක්ලේශකාම කියන මේ දෙකෙන්ම වගේම කාම පරිදාහෙන් දැවෙනවා. ඊට වඩා ඔබට මේක ගිහිල්ලා අවබෝධ කරගන්න ඕන නම් ඒකෙන් අහක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කාම වස්තුන්ගෙන් බෙදෙන්න ඕනේ. ඒකනේ කිව්වේ කාම වස්තුන්ගෙන් මිදිලා අවබෝධ කරගත යුතු දහමක් තියෙනවා නම් ඒක කාමයන් අතහැරීමෙම තමයි අවබෝධ කරගන්න ඕනේ. වස්තුකාම කියන්නේ වස්තුවට තියෙන කැමැත්ත. ක්ලේශකාම කියන්නේ ඒ වස්තුව පිළිබඳව නැවත සිතින් කල්පනා කිරීමෙන් ඇතිවෙන ක්ලේශයට කියනවා ක්ලේශකාමී කියලා. වස්තුකාමෙන් මිදෙන්නද ලේසි ක්ලේශකාමෙන් මිදෙන්නද ලේසි? වස්තුකාමෙන් මිදෙන්න ලේසි, ක්ලේශකාමෙන් මිදෙන්න අමාරුයි. අපිට ඕන වෙලාවක ඕන දෙයක් අතහරින්න පුළුවන්. හැබැයි ආපහු ඒ පිළිබඳවම ආයි මතක් වෙනවා. ආන්න එක තමයි ක්ලේශ කාමය. ගියාට මොකද දමල ගහලා දවස් දෙකක් යනකොට ආපහු හිටපතනටම අපි එනවනේ. නමුත් නියමත හැරීම මේක නෙවෙයි. පෙන්කෙන්ඩියත් අරගෙන මේ බෝසතාණන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ එළියට බැස්සේ ආයි ලොකු මාලිගාවක් හොයන්න නෙවෙයි. ලොකු පුටුවක් හොයන්න නෙවෙයි. කුමක් සඳහාද? අන්න දැනගත්තා මාලිගාවේ ඉන්න තාක්කල් මේක අවබෝධ කරගන්න බෑ. මාලිගාවෙන් නික්මුණොත් තමයි අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ නික්මීමෙන් අවබෝධ කරගත යුතු දහමක් තියෙනවා නම් අචිරවත මේ ලෝකේ නික්මීමෙන් තමයි අවබෝධ කරගන්න ඕනේ. අනිත් එක අචිරවත ඇත්ත දමනය කරන්න ඕනේ දමනය වෙච්ච මිනිස්සේ. දමනය නොවිච්ච කෙනෙකුට ඇත්ත දමනය කරන්න බෑ. ඒ කියන්නේ ඇත්ත දමනය කරන්න කලින් Taman දමනය වෙලා ඉන්න ඕනේ. හරක් ගවයන් දමනය කරන්න කලින් Taman දමනය වෙලා ඉන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අහනවා අචිරවත පුංචි හාමුදුරුවන්ගෙන් අචිරවත දන්ත භූමියට නැත්තම් ඇත්ත දමනය කරන්න සුදුසු භූමියට යමන්න සුදුසු කවුද කියලා ඇහුවා. බුදුහානේ දමන වෙච්ච කෙනෙක්ම තමයි කිව්වා ඇත්ත දමනය කරන්න යන්න ඕනේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ වදාලා මේ ලෝකෙ නික්මීමෙන් දැක්ක යුතු නික්මීමෙන් අවබෝධ කරගත යුතු යම් කිසි දහමක් තියෙනවා නම් කාම පරිභෝගයෙන් දැවෙන කාම පරිදාහෙන් දැවෙන කාමින් පිච්චෙන කිසිවෙකුටත් අචිරවත මේ දහමින් ප්‍රයෝජන ගන්නට බෑ කිව්වා. ඒ කියන්නේ කාමයන්ගෙන් මිදෙන්න ඕනේ ධර්මයේ මනාව අවබෝධ කරගන්නට නම්. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ මුලටම ගත්තේ කාමච්ඡන්දය නීවරණවල. එහෙම කියලා බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන උපමාවක් කියනවා. අචිරවත හඳුරන්ට කියනවා අචිරවත යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ යාළුවෝ දෙන්න කැලෑවට යනවා. කැලෑවට ගිහිල්ලා කැලෑවේ තියෙනවා ලොකු උස කන්දක්. යාළුවෝ දෙන්නගේ එක්කෙනෙක් කන්ද පාමුල ඉන්නවා. අනෙක් කෙනා කන්ද උඩට නගිනවා. නැග්ගට පස්සේ කන්ද පල්ලෙහා ඉන්න යාළුවා කන්ද උඩ ඉන්න කෙනාගෙන් අහනවා යාළුවාට මොනවද පේන්නේ කියලා අහනවා. කන්ද උඩ ඉන්න කෙනා කියනවා යාළුවේ ලස්සන ලිං වැව් පොකුණු මම්මාවත් කෙත්වතු මට හරිය ලස්සනට පේනවා කිව්වා. පල්ලෙහා ඉන්න කෙනා කියනවා වෙන්න බෑ කිව්වා. ජයසේන රාජකුමාරයාත් අන්න ඒ වගේ කිව්වා. දැන් උඩ ඉන්න යාළුවා පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා ඉන්න යාළුවගෙන් අතින් අල්ලගෙන අරන් යනවා උඩහට. කියන කන්ද උඩට. අරගෙන ගිහිල්ලා දැන් අහනවා යාළුවා දැන් මොනවද පේන්නේ කියලා. දැන් මට හොඳට පේනවා කිව්වා. එහෙනම් ඉස්සෙල්ලා පේන්නේ නැහැ කිව්වා. ඉස්සෙල්ලා කිව්වේ මම කියන දේ විශ්වාස කරන්න බෑ කියලා. ඊට පස්සේ මේ යාළුවා කියනවා මම ඉස්සෙල්ලා පර්වතයට ආවරණය වෙලයි
හිටියේ. ඒ නිසා මට කිසි දෙයක් පෙවුන්නේ නැහැ කිව්වා. ඒ වගේ බුදුහාමුදුරුවෝ කියනවා චිරවත මේ මහා පර්වතයට වඩා අවිද්‍යාව ආදී කෙලෙසුන්ගෙන් ජයසේන රාජකුමාරයාගේ සිත අවුරාගෙන නැත්තම් ආවරණය කරගෙන ඉන්නමයි කිව්වා. දැන් පින්නතුන්ට තේරෙනවා කාම වස්තුන්ගෙන් මිදලා අවබෝධ කර දහමක් තියෙනවා නම් කාමයන්ගෙන් මිදලම තමයි ඒක අවබෝධ කරගන්න ඕනේ. මෙහෙම කියලා බුදුහාමුදුරුවෝ තව බොහෝම ලස්සන උපමාවක් කියනවා. දැන් මේ හදන්නේ පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ ගිහිගේ කලකිරිලා යම්කිසි භික්ෂුවක් මේ ශාසනය පැවිදි වුණාට පස්සේ ඇතෙක් හික්මවන්නේ යම් විදියකටද භික්ෂුවත් ඒ විදියට මේ ශාසනය තුල හික්මවනවා. මෙන්න උපමාව අචිරවත සදෙක් ඉන්නවා. රජ්ජුරුව දවසක් නාගවණිකයෙකුට නාගවණිකයෙක් කියලා කියන්නේ පින්නතුනි නිතරම කැලේ හැසිරෙන ඇත්තු ගැන දන්න මනුස්සයා. නිතරම කැලේ හැසිරෙන ඇත්තු ගැන හොඳට දන්න මනුස්සයා. රජ්ජුරුව මේ මනුස්සයාට කියන මනුස්සයෝ මගේ මගුල් ලතා ගන්න. මගුල් ලතත් අරගෙන යන්න කැලෑවට. ගිහිල්ලා මගුල් ලතාගේ බෙල්ලේ බඳින්න මේ දෙන්නම එකට බඳින්න කැලේ ඉන්න වල්ලතෙක්. මේක ලස්සන උපමාවක්. බැඳලා දෙන්නම අරගෙන ඉන්න රජමාලිගාවට. දැන් එතකොට වල්ලතෙක් අරන් එන්න කවුද යන්නේ? රජුරුවන්ගේ මගුල් ලතා. දැන් මගුල් ලතා ගියා කැලේට වල්ලතෙක් අල්ලගත්තා. ඒ වල්ලතා බැඳ රජුරුවන්ගේ මගුල් ලතාගේ බෙල්ලේ දැන් දෙන්නම ගැට ගහගෙන අරන් එනවා නාගවණිකයා මාලිගාවට. අරන් ආවට පස්සේ රජුරුව කියනවා දැන් නුඹ පැත්තකට වෙන්න. නුඹ නුඹේ කාර්යය කළා. රජුරුව ඊට පස්සේ ඇත්ගොව්වට කතා කරනවා. ඇත්ගොව්වට කතා කළා කියන ඇත්ගොව්වෝ මේ කැලෑවෙන් අල්ලන් ආපු වල්ලතා මට මගේ මගුල් ලතා විදියට හදලා දෙන්න කියලා. කොච්චර හික්මන්න ඕනද එතකොට? මගුල් ලතෙක් කියලා කියන්නේ රජුරවන්ට ඇතාගේ පිට උඩ නගින්න පුළුවන් විදියට මෝ හදන්න ඕනේ. ඇත්ගොව් වැඩේ බාරගත්තා. දැන් බාරගෙන වල්ලතෙක් හදනව ඇත්ගොව්වා කවුරු විදියටද? රජුරවන්ගේ මගුල් ලතා විදියට. ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? මේ වල්ලතාව දිග කඹයක් අරගෙන බඳිනවා. බැඳලා දවසින් දවස කඹේ කොට කරනවා. කඹේ කොට කළා කෑමත් ටික ටික අඩු කරලා ආදරෙන් කතා කරලා හෙන්ඩුවත් පෙන්නලා මේ සියල්ලත් කරලා අන්තිමට ඇත්ගොව්ව කියනවා මේ ඇතෝ උඹ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න කියනවා. කකුල් දෙකෙන් ඉන්නවා දැන්. වලිග ඔසවන්න කියනවා, හොඳ වැල ඔසවන්න කියනවා, හොඳ වැල පහත් කරන්න කියනවා. ඇත්ගොව්ව කියන දේම වල්ලතා කරනවා. නමුත් දැන් මෝ වල්ලතෙක් නෙවෙයි. මෝ හොඳට හදලා ඇත්ගොව්ව රජුරවන්ට ගිහින් කියනවා රජතුමනි දැන් මෝ වල්ලතෙක් නෙවෙයි. මෝ දැන් ඔබ වහන්සේගේ මගුල් ලතා. ඔබ වහන්සේට බය නැතුව මේ ඇතාගේ පිට උඩ නගින්න පුළුවන්. මේක උපමාවක්. මේ උපමාව කියලා බුදුහාමුදුරුවෝ කියනවා අචිරවත මේ ශාසනයේ මම මිනිස්සුන්ට බණ කියනවා. බණ කියලා ඒ මිනිස්සු පැහැදෙනවා. පැහැදුනාම මිනිස්සු ගිහිගේ කලකිරිලා ඇවිල්ලා පැවිදි වෙනවා. ගිහිගේ හිටපු කෙනා හරියට කොයි වගේද? බුදුහාඳුරෝ කියනවා කැලෑවේ හිටපු වල් ඇතෙක් වගේ කිව්වා. දැන් ඒ වල්ලතා අරන් ඇවිල්ලා රජ්ජුරෝ කියනවා හදලා දෙන්න කවුරු විදියටද? රජ්ජුරුවන්ගේ මගුල් ලතා විදියට. ඒ වගේ බුදුහාමුදුරුවෝ ගිහිගේ කලකිරිලා මේ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂුවත් හදනම කවුරු විදියටද? මගුල් ලතෙක් හදනවා වගේ හදනවා කිව්වා. කොච්චර ලස්සනයිද? දැන් මේ මගුල් ලතා කොහාට ගියත් රජුරවන්ට බය නෑ. ඇයි? ඒ මගුල් ලතා කොතනට ගියත් පිළිගන්නේ කවුරු හැටියටද? වල්ලතෙක් විදියට නෙවෙයි රජුරවන්ගේ මගුල් ලතා විදියට. භික්ෂුවක් හික්මිලා සංවර වෙලා විනීත වෙලා මොන දීපංකරයට කොහෙට ගියත් ඒ භික්ෂුව පිළිගන්නේ බුද්ධ
ශ්‍රාවකෙක් හැටියට. බණ බුදුහාරගේ අසන උපමාව. දැන් මහාන කලා සිවුර පෙරෙව්වා හිස බෝ ගෑවා කියලා බුදුහාමුදුරුවෝ කවදාවත් ඒ භික්ෂුව අතහරින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කරන්නේ භික්ෂුව හික්මනකම් තමන් වහන්සේ ළඟම තියාගන්නවා. හික්මුණාට පස්සේ බුදුහාමුදුරන්ට යම් දවසක හිතුනොත් මේ භික්ෂුවට දැන් මම නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා ආන්න එදාට තමයි බුදුහාමුදුරේ මේ භික්ෂුව අතහරින්නේ. කොච්චර ලස්සනද බලන්නකෝ. මහාන කලා සිවුර පෙරෙව්වා කියලා කවදාවත් එහෙම අතහරින්නේ නැහැ. සංවර වෙනකන් හික්මනකන් එතකොට ගුරුවරයට වුණත් ගුරුවර කියන්නේ පැවිදි කරපු ගුරුවරයෙක් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලනොත් බය වෙන්න දෙයක් නැහැ. පින්නතුනි බණ කියන්න වුණත් මිනිස්සුන්ට බණ කියන්න කලින් ලොකු හාමුදුරු ඉස්සරහා බණ කියන්න ඕනේ. ලේසි නෑ. ලොකු හාමුදුරු ඉස්සරහා බණ කියනකොට වැරදුනොත් ලොකු හාමුදුරු හදලා දෙනවා. ආයි බණ කියන්න කියනවා. ආයිමත් බණ කියනවා. ආයි බණ කියනකොට වැරදුනොත් ආයි හදලා දෙනවා. හැබැයි ලොකු හාමුදුරුවන්ට යම් දවසක වැටහුනොත් මේ ගෝලයට මේ ශිෂ්‍යයට මේ භික්ෂුවට දැන් මිනිස්සුන්ටත් බණ කියන්න පුළුවන් තරමේ ශක්තියක් තියෙනවා කියලා ආන් එදාට තමයි ගුරු හාමුදුරුවෝ ඒ භික්ෂුව අතහරින්නේ ලෝකෙට බණ කියන්නේ. බය නෑනේ. ඇයි ධර්මයෙන් සන්නද්ධයි. සමහර අම්මලා තාත්තලාත් ඉන්නවනේ. හාමුදුරුවනේ අපේ දරුවෝ කොහේ හිටියත් අපිට බය නෑ. රටවල හිටියත් බය නෑ. ඇයි? කුසල අකුසල කියලා දීලා පුංචි කාලේ අපි හදලා දීලා තියෙනවා. අපේ දරුවෝ කොහේ හිටියත් බුදුහාමුදුරුවන්ට ආදරේ. අමතාත්තලා බය නෑ. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අචිරවත කැලෑවෙන් අල්ලන් ආපු වල්ලෙතෙක් රජුරුවන්ගේ මගුල්ලතා විදියට හදනවා වගේ ගිහිගෙන් නික්මිලා මේ ශාසනය පැවිදි වෙච්ච භික්ෂුවත් මම මගුල්ලෙතෙක් විදියට හදනවා කිව්වා. ආයි කියන්නම් ඒ මගුල්ලතා කොතනට ගියත් පිළිගන්නේ මගුල්ලතා විදියට වල්ලෙතෙක් විදියට නෙවෙයි. භික්ෂුව හික්මිලා සංවර වෙලා විනීත වෙලා කොතනට ගියත් පිළිගන්නේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට. කොච්චර ලස්සනයිද? දැන් ඔන්න පැවිදි කළා. දැන් හදනව මගුල්ලෙතෙක් විදියට හික්මවනවා. ඒ කියන්නේ දන්ත භූමි සූත්‍රය කියලා මේකට. දමණය වෙන භූමිය තමයි මේ ශාසනික භූමිය. පළමු කොටම අචිරවත මං මේ භික්ෂුවට කියනවා කරන්නේ මොකද්ද? සීලබා හෝති. සීලයක පිළිහිටනවා. සීලයක පිළිහිටවලා ඊට පස්සේ ආපහු කතා කරනවා බුදුහාමුදුරුවෝ. කතා කළා දැන් කියනවා භික්ෂුව ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇතුව කටයුතු කරන්න කියනවා. තවත් ක්‍රමයකින් කියනවා නම් ඇස කන නාසය දිව ශරීරය සහ මනස බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන බාහිර ලෝකයටයි දේවල් බාහිර ලෝකයේ තුලම තියෙන දෙන්න. ඇහැ තියෙන්නේ අපි ළඟනේ. රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල. එතකොට මේක දෙකක්ද එකක්ද? දෙකක් නේ. ඇයි දෙයනේ? ඇහැ තියෙන්නේ අපි ළඟ නම් රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල නම් මේක දෙකක්. නමුත් අපි මේක එකක් කරගත්තා. එකක් කරගත්තා කියන්නේ බාහිර ලෝකයටයි රූප අපි අපේ කරගත්තා. දැන් වෙන් කරගන්න බැරුව දුක් විඳිනවා. එකපාර කරන්න බෑ පින්නතුනේ. ක්‍රමයෙන් හෝ එක කල යුතුයි කරන්න ඕනේ. ඒ කරන්න පටන් ගන්නත් ඕනේ. නැතුව බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරන තාක්කල් මේ සසර තියෙන ගනුදෙනු වහින් කරන්න බැරි වෙනවා. බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරන තාක්කල් සසරත් එක්ක ඒ තාක්කල් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. අපි කවුරුවත් ආයි කැමති නෑ මේ දුකට වැටෙන්නේ. බුදුහාමුදුරු දේශනා කළේ මේ ලෝකෙ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා. සැප වැඩි වුණාට පස්සේ මිනිස්සු ආපහු දුකට වැටෙනවා. අපේ ස්වභාවය එහෙමයි. නමුත් වෙන්ටෝනේ බුදුහාරු දුකේ ඉන්න කිව්ව නෙමෙයි මේ. දුකේ ඉඳගෙන යමෙක් සැප හොයනවා. මිනිසුන්ට සැප වැඩි වුණා පස්සේ උන් හිටියන් අමතක වෙනවා. ඒ කියන්නේ බුදුන් වදින්නේ නැහැ, බණ අහන්නේ නැහැ, කුසල කරන්නේ නැහැ. ඇයි දැන් සැප වැඩිනේ? ඇයි බාහිර ලෝකේ කාම වස්තුන් එක්ක ඉන්නකොට පින්නතුනේ ලෝකේ යථාර්ථය එහෙම ලේසියෙන් තේරුම් ගන්න බෑ. මතු පිටින් කෙලෙස් සහිත පුජ්‍යලයට පේන්නේ මේක තමයි
සැප කියලා. බලනකොට සැපයි 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 කියලා ගෙවිලා තියෙන්නේ පෙර පින්මයි. අන්නේ පෙර පින් සැපයි සැපයි කියලා ගෙවලා අවසන් වුණාට පස්සේ ආපහු වැටෙන්නේ දුකටම තමයි. මේක ලස්සන දහමක් මේ කියන්නේ. මේ කිව්වේ සල්ලි හම්බ කරන්න එපා, ගෙවල් හද එහෙම නෙවෙයි. ඉහළට යන්න යන්න පින්කම් තව වැඩි කරන්න ඕනේ. ඇයි? ඉහළට යන්නේ පෙර සසරේ යමක් දීපු නිසා, හොඳට පින් කරපු නිසායි. එතකොට තේරුම් ගන්න ඕනේ වැඩිපුර සම්පත් ලැබෙනකොට ඒව හරි භයානකයි. අසීමිත විදිහට ලැබෙනකොට ඒව හරි භයානකයි. ඇයි? ඒව කොයි පැත්තට මොන පැත්තට විසි වෙලා මොන පැත්තට ජීවිත කරකේද කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. හම්බ කරන්න එපා කියව නෙවෙයි. දවසට කෝටියක් හරි කමක් නැහැ ධාර්මිකව හම්බ කරන්න පුළුවන් නම්. නමුත් බුදුහාමුදුරු දේශනා කරනවා ඒ සම්පත් එහාට මෙහාට වෙනකොට යම් කෙනෙකුට තේරෙන්නේ නැහැ කිව්වා මේ ලෝකේ ධර්මය කියන්නේ කුමක්ද කියලා. ඇයි? ඒ කාම සම්පත් වලින්ම මුසපත් වෙච්ච ජීවිතයකට බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මයේ වැටහෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ ආයුෂ වැඩි වෙන්නත් පින්නතුනි මිනිස්සුන්ගේ තෘෂ්ණාවත් වැඩි වෙනවා. හේතුව තමයි ඒ ආයුෂයට හරියන්නේ මිනිස්සු එකතු කරන්නේ. දැන් අනාගතේ මෛත්‍රී බුදුහාරන් කාලේ මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 80000යි. එදාට මිනිස්සු එකතු කරන්නේ 80000ට හරියන්නේ. අපි එකතු කරන්නේ 100ට හරියන්නේ. දැන් අපි 100ට මෙච්චර එකතු කරනවා නම් 80000ට පරමාශ තියෙනකොට මිනිස්සු කොහොමද නම් එකතු කරයිද? ඒක ධර්මතාවයේ. නමුත් මිනිස්සුන්ගේ අතේ තමයි තේරුම් ගන්න ඕනේ ආයුෂ වැඩි වෙනකොට තෘෂ්ණාවත් වැඩි වෙනවා. නමුත් බුදුහාමුදුරු දේශනා කරනවා ඒක කාටවත් නවත්තන්නට බෑ. යම් කෙනෙක් ලෝකේ ධර්මතාවය කුමක්ද කියලා තේරුම් අරගෙන කුසලයට නැඹුරු වුණා නම් ඒ පුජ්‍යලයා ජීවිතේ මුලදි මලත් මැද හරියේදී මලත් අග හරියේදී මලත් කුසලෙන් සන්නද්ධයිනේ. කුසලෙන් සන්නද්ධයි. ඔන්න බලන්න පින්නතුනි ජීවිතවල යම් කෙනෙක් මරණාසන්න මොහොත වෙනකොට මුලදි කරගත්තු කුසලයක් මතක් වෙනවා. එක්ක මැද හරියේදී කරගත්තු කුසලයක් මතක් වෙනවා. නැත්නම් මරණාසන්න මොහොතේ ජීවිතයේ අවසාන කාලේ කරගත්තු කුසලයක් මතක් වෙනවා. ඒ හේතු කොටගෙන ඒ පුජ්‍යලයා මැරලා ගිහිල්ලා උපදිනවා සුගතියේ. මුලදී පිනක් කරගත්තා, මැද හරියේදී පිනක් කරගත්තා, අග හරියේදී පිනක් මතු වුණා. මතක් කරගත්තා. දැන් උපදින්නේ සුගතියේ. නමුත් වැඩිපුර කරලා තියෙන්නේ අකුසල්. මුලදී මැදදී අගදී මතක් වුණු කුසලයේ හේතු කොටගෙන සුගතියේ සැපවින්දට අකුසලයේ මතු වෙන්න බැරිද? මතු වෙනවා. මුලදී පවක් කරගත්තා, මැද හරියේදී පවක් කරගත්තා, අග හරියේදී පව මතක් වුණා. මරණාසන්න මොහොත වෙනකොට. දැන් ඉන්නේ කොහෙද? දුගතියේ. එතකොට කරගත්තු කුසල් මතු වේද නැද්ද? මතු වෙනවා. දැන් එතකොට තේරෙනවනේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම කොච්චර ලස්සනද කියන්නේ. අපි බාහිරින් බලලා ලෝකේ යම් කිසි පුජ්‍යලයන්ගේ ජීවිත පිළිබඳව පරලෝක ගතිය පිළිබඳව තීරණය කළාට බුදුහාමුදුරන්ගේ විභාගය වෙන එකක්. වෙන් කිරීම කර්ම විභාගය කියන්නේ බුදුහාරගේ බොහොම ලස්සන වෙන් කිරීමක්. සමහරව ඉන්නව දස කුසල් කරනව සුගතිය උපදිනවා. දස කුසල් කරනව දුගතිය උපදිනවා. දස අකුසල් කරනව දුගතිය උපදිනවා. දස අකුසල් කරනව සුගතිය උපදිනවා. ඔන්න 4. දැන් ඒක තීරණය කරන්න පුළුවන්ද? බෑ. අපි මතු පිටින් බලන විදියට නෙවෙයි බුදුරජාන් වහන්සේ කර්ම විභාගය කළේ. ඒක තේරුම් ගන්න ඕනේ. කුසලයේ බලවත් වූ තැන කර්මයට යනවා. කර්මයේ බලවත් වූ තැන කුසලයේ යට යනවා. ඒස බුදුහාමුදුරුවෝ අචිරවත හාමුදුරුවන්ට කියනවා අචිරවත ඊළඟට කියන කාරණාව තමයි කිව්වා ඉන්ද්‍රියන්නේ වැසූ දොර ඇතුව කටයුතු කරන්න. ඒ කියන්නේ බාහිර ලෝකයටයි දේවල් බාහිර ලෝකයේ තුලම තියෙන දෙන්න ඒව නුඹලා අයිති කරගන්න යන්න එපා. මේ බොහෝ දේ අයිති පින්නතුනි ලෝකයට අපිට අයිති නෑ නේ ඇත්තටම. අපිට අයිති නෑ. ඊට පස්සේ ආපහු බුදුහාමුදුරුවෝ කතා කරන භික්ෂුවට දැන් මේ හදන්නේ පින්වත්නි වල්ලතෙක් කැලෑවෙන් අරන් ඇවිල්ලා රජ්ජුරුවන්ගේ මගුල්ලතා විදියට හදනවා.
ඇජ්ජෝ කාර්ය කළානේ. කරලා රජුරවන්ටත් ගිහින් කිව්ව රජතුමනි තවදුරටත් මූ වල්ලතෙක් නෙවෙයි ඔබතුමාගේ මගුල්ලතා. ඒ වගේ බුදුහාමුදුරුවෝ ගිහිගේ කලකිරිලා මේ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂුවත් හදනම කවුරු විදියටද? මගුල්ලතා විදියට. අන්තිමට මේ දේශනාය බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන තැනකට පින්නතුනි දේශනාවක් අරන් එනවා බුදුහාමුදුරුවෝ. ආයි කතා කරලා කියනවා භෝජනේහි පමනදන වළඳන්න කියලා. දැන් මේ හික්මවනවා. ගිහිගේ කාපු විදියට දැන් මෙහි වළඳන්න බෑ. දැන් වළඳන්න පුරුදු වෙන්න කිව්වා. ක්‍රීඩා පිණිස නෙවෙයි මේ වළඳන්නේ. අඩුතෙන් පුරවන්න නෙවෙයි මේ වළඳන්නේ. ඊට පස්සේ ශරීර පැහැ වැඩිවීම පිණිස නෙවෙයි මේ වළඳන්නේ. ඊට පස්සේ බ්‍රහ්මචාරයේ හැසිරීම පිණිස විතරයි මේ වැළඳීම. නැත්තම් මේ ආහාර ගැනීම වෙන කිසි දෙයකට නෙවෙයි. ඒ වගේම පැරණි වේදනා නැති කරගන්නයි ඇති වෙන අලුත් වේදනාවක් ඇති නොවෙන්නයි කියලා හිතාගෙන ආහාර ගන්න කිව්වා. පැරණි වේදනාව තමයි බඩගින්න, වැඩිපුර කෑවොත් ඇති වෙන අලුත් වේදනාව තමයි උස්මෘත්තාව. ඒ දෙකම දැනගෙන ආහාර ගන්න කිව්වා. ආපහු බුදුහාමුදුරුවෝ කතා කරනවා. කතා කළා කියන භික්ෂුව දැන් සිංහ සෙයියාවෙන් නිදන්ට පුරුදු වෙන්න ඕනේ. gedara නිදාගත්තා වගේ දැන් බුදියන්න බෑ. ඒ අතට මේ අතට එහෙම් පෙරලෙන්න බෑ. සිංහ සෙයියාවෙන් නිදා ගන්න පුරුදු වෙන්න ඕනේ කිව්වා. නිදා ගන්න ක්‍රම එක එක තියෙනවනේ. අපි දේශනාවලත් මතක් කරලා තියෙනවා. සිංහ සෙයියාව තියෙනවා. പ്രേත සෙයියාව තියෙනවා. කාම සෙයියාව තියෙනවා. പ്രേත සෙයියාවත් හොඳ නෑ. කාම සෙයියාවත් හොඳ නෑ. සිංහ සෙයියාව තමයි හොඳම සෙයියාව. പ്രേත සෙයියාව කියලා කියන්නේ උඩු පිළියන් අතර බුදියනවා. කාම සෙයියාව කියන්නේ ඒකේ අනිත් පැත්ත. සිංහ සෙයියාව කියලා කියන්නේ දකුණු අත උඩ ඔළුව තියාගෙන දකුණු පාය උඩ වම් පාය තියාගෙන නිදන්ට පුරුදු වෙන්න ඕනේ. සිංහ සෙයියාවෙන් නිදනකොට බුදුහාමුදුරුවෝ කියනවා එළි වෙනකන් ලේ ධාතුවත් හොඳට ගමන් කරනවා. සිංහ සෙයියාවෙන් නිදනකොට දිගාසිරි සම්පත්තියත් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. දකුණු අත උඩ මේ දකුණු පාය උඩ වම් පාය තියෙනකොට කකුල් දෙකේ ගොප්පැට දෙකකට ගෑවෙනවා. එතකොට වේදනාව උපදිනවා. බුදියන්න බෑ. ඇයි ගොප්පැට දෙකට ගෑවෙනවනේ. ඒ නිසා කරන්න ඕනේ උඩ තියෙන වම් පාය යට තියෙන දකුණු කකුලෙන් පන්නලා ඉස්සරහට ගන්න ඕනේ. පස්සට නෙවෙයි. පස්සට ගන්න හොඳ නෑ. උඩ තියෙන වම් පාය යට තියෙන දකුණු කකුලේ ගොප්පැටෙන් පන්නලා ඉස්සරහට ගන්න ඕනේ. එහෙම නිදා ගන්න ඒකට කියන්නේ සිංහ සෙයියාව කියලා. දැන් බලන්න කොච්චර ලස්සනද කියලා. පැවිදි කළා සිවුර පෙරෙව්වා නිකන් හිටියේ නෑ. සීලයක පිළිහිටෙව්වා. ඉන්ද්‍රයන්ගේ වැසෝදර ඇතුව කටයුතු කරන්න කිව්වා. භෝජනේ පමනදන බලදන්න කිව්වා. දැන් කියනවා සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියලා. ආපහු බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුවට කතා කළා කියන භික්ෂුව නිදිවරන්ට පුරුදු වෙන්න ඕන කිව්වා. නිදිවරණම කියලා කියන්නේ පින්නතොනි දැන් මලගයක් වුණා සමහරු නිදි මරනවා. ඕපදූප මොකක් හරි කතා කර කර එළි වෙනකන් නිදි මරන්න නෙෝනේ. එදාට කිව්වොත් යම් කෙනෙක් ඊරෑ නිදි මරුවා කියලා ඒක නියම නිදිවැරීම නෙවෙයි. ඒ නිදිමරලා තියෙනවා. නමුත් කෙලෙසුත් එක්කයි. මෙතන කියන්නේ කෙලෙස් වලින් තොරව යම් කෙනෙක් ක්‍රයක් පහන් කළා නම් ආන්න ඒක තමයි නියම නිදිවැරීම. ඒ කියන්නේ අපි හිතමුකෝ එළි වෙනකන් බණක් ඇහුවා. අන්න කෙලෙස් වලින් තොරව එළි වෙනකන් වරින් වර භාවනා කළා. පොතක් කියව බණ පොතක් ආන්න කෙලෙස් වලින් තොරවයි. ඒක තමයි නියම නිදිවැරීම කියලා කියන්නේ. පින්නතුන්ට මතක ඇතිනේ මිලක්කතිස්ස මහරහතන් වහන්සේ. භාවනා කරන්න පටන් ගත්තොත් උන්වහන්සේ නිදිමත හැදෙනවා. එහෙම සමහරව ඉන්නවනේ. භාවනා කරන්න පටන් ගත්තොත් නිදිමත හැදෙනවා. උන්වහන්සේ කල්පනා කළා මේක මගේ දුර්ලභකමක්. මේක නැති කරගන්න ඕනේ. උන්වහන්සේ කරපු දේ තමයි පිදුරු වලින් වලල්ලක් හැදුවා. මේ දරණක් හැදුවා. දරණක් හදලා ඒක තෙමන ඔළුවේ තියාගන්නවා. ඒක තෙමන ඔළුවේ තියාගන්නවා. නිදිමත හැදෙනකොට. භාවනා කළා. වීරය කළා අන්තිමට පින්නතුට රහත් වුණා. මිලක්කතිස්ස මහරහතන් වහන්සේ. අන්න නිදි මරුවා. ඒ නිදි මරුවානේ. හැබැයි ඒ නිදි මරුවේ කෙලස් වලින් තොරවයි. ඒකයි බුදුහාමුදුරු මෙතන කියන්නේ පින්වත්නි නිදි වරණ කාලයේ අතරතුර අචිරවත
සති සම්පජඤ්ඤයෙන් ඒ කියන්නේ සිහියෙන් යුක්තව රැය පහන් කළොත් ඒක නියම නිදි මැරීමයි. ඊට පස්සේ ආපහු බුදුහාමුදුරුවෝ කතා කළා කියනවා භික්ෂුව දැන් හොඳම දේ තමයි කුමක්ද? පංච නීවරණ ධර්මයන් යටපත් කරනවා කියන හැඟීමෙන් යුක්තව පලක් බැඳගෙන පත් කඩෙත් අරගෙන වාඩි වෙන්න කියනවා. මොනවද පංච නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. දැන් අර ටික හරිනේ. අර ටික හරි කියන්නේ වලදන හැටි කියලා දුන්නා, සැතපෙන හැටි කියලා දුන්නා, නිදිවරණ හැටි කියලා දුන්නා, සීලය ගැන කියලා දුන්නා, ඉන්ද්‍රියන් ගැන කියලා දුන්නා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා පංච නීවරණ ධර්මයන් යටපත් කරන තැනට එන්න, පලක් බඳගෙන වාඩි වෙන්න. පළවෙනි එක තමයි කාමච්ඡන්දය ඔක්කොටම කලින් අයින් කරන්න කිව්වා. කාමච්ඡන්දය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලස්සන උපමාවක්. මේ මිනිස්සු ණයට සල්ලි අරගෙන කර්මාන්ත කරනවා. කර්මාන්ත කළාට මොකද වෙලාවට ණය ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට ණයකාරයෝ කඩුල්ල ගාවට ඇවිල්ලා හොඳේ වෙනුත් බයිනෝ නරක වෙනුත් බයිනෝ. හැබැයි මොකෙන් බැන්නත් අහගෙන ඉන්න වෙනවා. ඒ වෙලාවට ණය ගෙවලා නැහැ නේ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ හිතට මොන කාමාදී අකුසල ධර්ම ආවත් අචිරවත ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. හැබැයි යම් දවසක අර මිනිස්සයා ණය ගෙවලා ඉවර කරනවා. ණය ගෙවලා අවසන් වුණාට පස්සේ මිනිස්සයාට තියෙන මහ පුදුම සතුටක්. ආන්නේ වගේ තමයි කිව්වා. මොකෙන් නිදහස් වෙච්ච මිනිස්සයාද? කාමච්ඡන්දයෙන් කාමයන්ගෙන් නිදහස් වෙච්ච මිනිස්සයාත් හරියට අනුන්ගෙන් ගත්තු ණයක් ගෙවලා අවසන් වුණා වගේ පුදුම සතුටක් ලබනවා කිව්වා. දැන් පළවෙනි එක අවසానයි. කාමච්ඡන්දය දැවුණා අයින් කළා. කාමච්ඡන්ද ඊළඟට ව්‍යාපාද. තරහවනේ උපමාව අචිරවත ලෙඩුන්ට බෙහෙත් පුවන්න හරි අමාරුයි. අමාරුවෙන් හරි ඔළුව අල්ලගෙන අත් දෙක අල්ලගෙන ලෙඩා කේන්ති ගද්දි හරි බෙහෙත පොවා ගත්තොත් බෙහෙත බිව්වට පස්සේ ලෙඩා දන්නවා අපරාධ කේන්ති ගත්තේ පුදුම සනීපයක් නේ තියෙන්නේ කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා ව්‍යාපාදයෙන් නිදහස් වෙච්ච කෙනත් අන්න ඒ වගේ කිව්වා. හරියට කවුරු වගේද? ලෙඩෙක් බෙහෙත් බීලා සනීප වන්නේ යම්සේද ව්‍යාපාදයෙන් නිදහස් වෙච්ච කෙනත් අන්න ඒ වගේ කිව්වා. 3 කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද. නිදිමතනේ උපමාව මිනිස්සු ලොකු වැරදි කළාම දාන්නේ කරුවර කාමරවලට, බන්ධනාගාරවල. එතකොට මේ මිනිස්සයාට එළි වෙනවා, දවල් වෙනවා, රැ වෙනවා, මොකුත් පේන්නේ නැහැ. හැබැයි යම් දවසක මේ මිනිස්සයා බන්ධනාගාරයෙන් එළියට එනවා. එළියට ආවට පස්සේ වැටහෙනවා අපරාධ මෙච්චර කාලයක් හිටියේ මහා අන්ධකාරයකනේ. දැන් යන්තම් ආලෝකයක් දැක්ක කියලා. තීන මිද්දෙන් නිදිමතෙන් නිදහස් වෙච්ච මිනිස්සයාත් අන්නේ වගේ කිව්වා. මාරේ අකමැති අපි කුසල කරනවටද පින් කරනවටද? මාරේ අකමැති අපි කුසල කරනවට. පින් කරනවට කවදාවත් මාරේ අකමැති නෑ. පින් කරනකොට මේ සසරේ මාරයට සෑහෙන කාලයක් අපිව දුක් දිදී තියාගන්න පුළුවන්. කුසල කරනකොට තමයි මාරය අකමැති. ඇයි? කුසලය කියන්නේ සසරින් එතර වීම පිණිසයි. පින් කරනවට මාරය බාධා කරන්නේ අපි ගෙවල් හදනවට, අපි චිත්‍රපටි බලනවට, අපි ටීවී බලනවට, නලිනාට්‍ය බලනවට මාරය බාධා කරන්නේ හරි කැමතියි. ඇයි? ඒවා තුල මාරයට පුළුවන් තවත් සසරේ අපිව සෑහෙන කාලයක් ඒව බලන්නම තියාගන්න පුළුවන්. නමුත් බණ පොතක් කියවන්නකෝ නිදිමතයි. බණක් අහන්නකෝ නිදිමතයි. අනිත් වෙලාවට නෑනේ. එතකොට මේ බණ පොත, ඒ භාවනාව කුසලයේ සඳහා වීර කරන්නේ. කුසලයේ සඳහා වීර කරන්නේ යම් මොහොතකටද නිදිමතයි, අමාරු කණි ඔක්කොම එන්නේ වෙලාවට තමයි. බාධා. ඇයි? ඒව සසරින් එතර වෙන්න. ටෙලිනාට්‍ය බලන වාඩි වෙනකොට පැය දෙක තුනකට කවදාවත් නිදිමත නෑ. මේ දෝෂයක් වරදක් නෙමෙයි මේ කිව්වේ. ඒ තමයි ඒ සසරේ හැටි මායාවේ ස්වභාවය. අපි පින් කරනවට මායя අකමැති නෑ. අපි සසරින් එතර වෙන්න කුසල කරනවනේ. එතකොට තමයි ඔක්කොම බාධා එන්නේ. පින්කමක් කරන්න පටන් ගන්නකො පුදුම බාධා එන්නේ. අනිත් ඒවට මොකුත් බාධා නෑ. අපි හිතමුකෝ ඔන්න බණක් සූදානම් කළා, ඔක්කොම සූදානම් කළා, ඔන්න වැස්ස පටන් ගත්තා. දැන් අපේ හිත එතනම කඩාගෙන වැටෙනවා. නමුත් වෙන්න ඕනේ ඒක නෙවෙයි.
වෙන්න ඕනේ. වැස්සත් ආශිර්වාදයක්ම කරගෙන මායයත් පරාජය කරලා අපේ බණ අපේ ධර්ම දේශනාව කරනවා අපේ පින්කම කරනවා මිසක ඒකට පරාද වෙන්න හොඳ නැහැ. මායя කොයි වෙලාවෙත් බලන් ඉන්නේ ආර්ය ශ්‍රාවකය පරදිනව දකින්න. නමුත් අපි කරන්න ඕන ඕකේ අනිත් පැත්ත. ඒසක් කවදාවත් පින්කමකදී බාධාවක් වුණාය වැස්සක් ආවය පින්ක අනිත් ඒවට මොකුත් නැහැ. එහෙම තමයි පින්කම් කරනකොට බාධා ඇති වෙනවා. හොඳම දේ තමයි පින්නතුනේ ඒක ජයගෙන තව ඉස්සරහට යන්න ඕනේ. බුදුහාඳුරන්ට ආප බාධාවල හැටියට අපිට මොනවද පින්නතුනේ නේ බුදුහාමුදුරු දේශනා කරනවනේ එක වෙලාවකදී මේ මහණනි මම බුදු වෙන්න ආපු මේ ගමනේදී නොවින්ද දුකක් නෑ කිව්වා. මාරේ අන්තිමට අවිල්ලා කිව්වනේ බුදු වෙන්න බෑ දැන් වීරිය අතහරින්න කියලා. අනිත් මිනිස්සු වගේ පිනක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න කිව්වා. එතකොට බුදුහාමුදුරු මොකද්ද කිව්වේ? මාරේ මට පිනෙන් ඇති වැඩක් මට පිනෙන් ඇති වැඩක් නෑ. මට ඕනේ කුසලයයි. අන්න එතකොට තේරෙනවනේ මාරය පිනට අකමැති නෑ. කුසලයටයි මාරය අකමැති කියලා. ඒ කියන්නේ සසරින් එතර වෙනවටයි අකමැති. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ නොසන්සුන් බව සිතේ. උපමාව 16කට හාම්පුතාලා හරියට වැඩ කියනවා. එතකොට 16ගේ හිතේ කිසිම නිදහසක් නැහැ. නොසන්සුන්නේ. බඩ මුට්ටු කැඩෙනවා. සේවකයන්ට වැඩ කියනකොට එක දිගට වැඩ කියන්න හොඳ නැහැ. පාඩු වෙන්නේ Tamanටමයි, හාම්පුතාලටමයි. ඇයි බඩ මුට්ටු කැඩෙනවනේ? වැඩ කියන්න එපා කියන්නේ සේවකයන්ට වැඩ කියනකොට ඒ වැඩක් දීලා පුංචි විවේකයක් දීලා ඊළඟ වැඩේ කියන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කරනවා ඒක. 16කට එක පිටක වැඩ කියනකොට හිතේ කිසි නිදහසක් නැහැ, නොසන්සුන්නේ. හැබැයි යම් දවසක 16 භාවයෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාම 16ට තියෙන මහ පුදුම සන්තෝෂයක්. ඇයි? දැන් මං කාටවත් යටත් නැහැ. මම මගේ පාඩුවේ මගේ හිතේ හැටියට නිදහස වැඩ කරගන්නවා. උද්දච්ච කුක්කුච්චෙන් නිදහස් වෙච්ච කෙනත් අන්න ඒ වගේ කිව්වා. 4යි ඊළඟට 5. විචිකිච්ඡා. සැකේනේ උපමාව තමයි කාන්තාරයක මිනිස්සෙක් අතරමං වෙනවා. අතරමං වෙච්ච මිනිස්සයා මොන මගෙන් යම්දෝ කී කල්පනා කරලා බලනකොට නිවැරදි එක මාවතක් තෝරගෙන මේ මිනිස්සේ ඒ මාවතෙන් කාන්තාරයෙන් ඈතර වෙනවා. විචිකිච්ඡාවෙන් දුරු වෙච්ච මිනිස්සයාත් අන්න ඒ වගේ. දැන් මොනවද මේ භික්ෂුව යටපත් කළේ? පංච නීවරණ. පංච නීවරණ ධර්ම යටපත් කළොත් ඊළඟට එන්න පුළුවන් කොතෙන්ටද? ධානා මට්ටම් වලට එන්න පුළුවන්. කිසිම ධානයකට එන්න බෑ පින්නතුනේ පංච නීවරණ ධර්ම යටපත් කරන්නේ නැතුව. ඒ නිසා දැන් තේරුම් ගන්න පංච නීවරණ ධර්ම යටපත් කළොත් එන්න පුළුවන් ප්‍රථම ධානයේට, ද්විතීය ධානයේට, තෘතීය ධානයේට, චතුර්ථ ධානයේට මේ ආදී වශයෙන් ධාන මට්ටම් වලට ආපු කෙනා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊළඟට එන්නේ කොතෙන්ටද? ධානයකින් පුළුවන් පින්නතුනේ හිතක් ඉක්මනට නිශ්චල භාවයටපත් කරන්න. ධානයකින් පුළුවන් හිතක් ඉක්මනට නිශ්චල භාවයටපත් කරන්න. ධාන මට්ටමින් හිත නිශ්චල කරගත්තට පස්සේ ඊළඟට එන්න පුළුවන් පුබ්බේ නිවාසානුසුති ඥානයට. දැන් මේ භික්ෂුවට පුළුවන්කම තියෙනවා තමන්ගේද අනුන්ගේද ආත්ම භාව 100ක්ද 1000ක්ද එහාට බලලා මෙහාට විල්ලා කියන්න පුළුවන්. හරියට කොයි වගේද? මේ ගමේ මිනිස්සෙක් එහා ගමට ගිහිල්ලා එහා ගමේ තුරුතුරු හොයාගෙන මේ ගමට ඇවිල්ලා කියන්නාසේ. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයටපත් කරගත්තට පස්සේ ඊළඟට එන්න පුළුවන් කොතෙන්ටද? චතුූප පාත ඥානයට. ඒ කියන්නේ මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්කම තියෙනවා. හරියට කොයි වගේද? බුදුහාමුදුරු දේශනා කරනවා සතරමං හන්දියක් මැද ඉන්න ගොඩනැගිල්ලක ඉන්න මිනිස්සෙකුට නගරයට ඇතුළු වෙන නගරයෙන් පිට වෙන සෑම කෙනෙක්ම මනාව දකින්න ලැබෙන්නේ යම්සේද? චතුප්පාත ඥානයේ තියෙන භික්ෂුවට පුළුවන්කම තියෙනවා මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දකින්න පුළුවන්. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්තට පස්සේ ඊළඟට එන්න පුළුවන් කොතෙන්ටද? ආසවක්කේ ඥානයට. අන්න එතකොට ආසවක්කේ ඥානයට ආවට පස්සේ
ඒ භික්ෂුව දන්නවා දකිනවා තමන්ගේ හිතේ ඉතුරු වෙලා තියෙන සියුම් සියුම් කෙලෙස්. කෙලෙස් දකින්නකොට තේරුම් ගන්නවා මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. දැන් බුදුහාමුදුරුවන්ට පුළුවන්ද මේ භික්ෂුව ඕන තැනකට අතහරින්න? පුළුවන්. ඇයි? බුදුහාමුදුරුවෝ දන්නවා මේ භික්ෂුව කොහේ ගියත් මගේ ගෞරවය සාට්ටුන් වහන්සේ ගෞරවය ආරක්ෂා කරගෙන මොන දීපංකරයට කොහේ ගියත් මේ භික්ෂුව එන්න දන්නවා. එතකොට කලෑවෙන් අල්ලන් ආපු වල්ලතා මගුල්ලතා විදියට හැදලා කොතෙන්ට ඇතෑරියත් ਉਹ කොතනත් පිළිගන්නේ මගුල්ලතා විදියටයි. අන්තිමට බුදුහාරමේ උපමාවක් කියලා දේශනාව අවසන් කරනවා. ආචාර්යවත යම් කිසි ඇතෙක් කැලෑවෙන් අල්ලන් ඇවිල්ලා නොහික්මී හික්මීමක් නැතුව සංවරකමක් නැතුව විනීතකමක් නැතුව යම් කිසි ඇතෙක් මරණයටපත් වුනොත් එදාට මිනිස්සු කියන්නේ මොකද්ද? නොහික්මුණු ඇතෙක් මරුණා. ඒ වගේ තමයි අවිනීත හික්මීමක් නැති විනීත බවක් නැති සංවර බවක් නැති සීලාචාරකමක් නැති භික්ෂුවක් අකාලේ අපවත් වුණත් එදාට මිනිස්සු අපවත් වුණ එක හොඳයි කියනව නෙමෙයි. එදාට මිනිස්සු කියන්නේ සංවර නැති භික්ෂුවක් අපවත් වුණා. නොහික්මුණු භික්ෂුවක් අපවත් වුණා. එතකොට කැලෑවෙන් අල්ලන් ආපු වල්ලතා සංවර වෙලා මරුණොත් මරණයටපත් වුණොත් ඒ ඇතා වැටෙන්නේ මොන සංඛ්‍යාවටද? හික්මුණු සංඛ්‍යාවට වැටෙන්නේ. ඒ වගේ භික්ෂුවත් සංවර වෙලා විනීත වෙලා අපවත් වුණොත් අකාලේ හරි අපවත් වුණොත් මිනිස්සු කියන්නේ කොච්චර හොඳ සාමින් වහන්සේ නමක්ද? කොච්චර වැඩක් කරන්න තිබ්බද? අපරාධය අපේ හාමුදුරුවෝ අකාලේ අපවත් වුණා. අන්න කොච්චර ලස්සනයි දේශනාව. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා අන්න ඒ වගේ නොහික්මුණු වැතෙක් මරණයටපත් වුණොත් වැටෙන්නේ නොහික්මුණා කියන සංඛ්‍යාවට. භික්ෂුවත් නොහික්මී අපවත් වුණොත් කාලක්‍රියා කළොත් ඒ භික්ෂුව වැටෙන්නේ නොහික්මුණු ගණයට කිව්වා. මිනිස්සු පිළිගන්නේ නැහැ. හැබැයි සංවර වෙච්ච භික්ෂුවක් අකාලේ අපවත් වුණත් මිනිස්සු හරියට දුක් වෙනවා. අපිට මොන යතා මරුණත් කමක් නැහැ. මාලිගාවතා මරිච්ච දවසට අපිට දුකයිනේ. ඇයි? මාලිගාව යතා සංවරයිනේ. මාලිගාව යතා විනීතයිනේ. මාලිගාව යතා හික්මිලානේ. මේ කියන්නේ මොන භික්ෂුව අපවත් වුණත් හොඳයි එහෙම කියන එක නෙවෙයි. මේ කියන්නේ මේ උපමාවක්. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ ලෝකෙන් සමුගන්නකොට විනීත වෙලා සංවර වෙලා සීලචා ඒ කියන්නේ කෙටියම කියනනම් ධර්මයෙන් සන්නද්ධ වෙලා මේ ලෝකෙන් සමුගත්තා නම් මෙලොවදී පිළි නොගත්තත් පරලොවදී ඒතනත්තා ධර්මයේ විසින්න පිළිගන්නවා. මේක තමයි දන්ත භූමි සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ ග්‍රීන් වැලි වත්ත බක්මීගොල්ල ඉබ්බාගමුව කුරුණෑගල පදිංචිව සිට මීට වර්ෂ 3කට කලින් පරලොව සපත්වන්ට යෙදුණු ආදරණීය පියාණන් වහන්සේ වන අමරසිරි ලියනගේ පියතුමාට පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම එව්ජින් අධිකාරී මෑණියන් සහ දූ දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනා බොහෝම ශ්‍රද්ධාවෙන් සම්පූර්ණ කරන්ට යෙදුණු ධර්ම දානමේ පින්කම පින් පුණ්‍යානුමෝදනාව වසර 73ක් ආයුෂ භුක්ති විඳිනේ කරලා මීට තෙවසරකට කලින් ජන්මාන්තරගත වන්ට යෙදුණු අමරසිරි ලියනගේ අපේ ආදරණීය පියාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. තාත්තාට මේ පින චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධය තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණාබෝධයේ පිණසම සාක්ෂාත් වේවායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වාගේ වර්ග પરම්පරාවේ මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන අපේ ආදරණීය මෑණියන් වහන්සේ එව්ජින් අධිකාරී මෞතුමිය ඇතුළු පවුලේ දූ දරුවන්ට මුණුබුණු මිනිබිරියන්ට මේ ධර්ම දානමේ පින්කමට උදව් උපකාර කළ සහභාගී වුණු සෑම සියලු දෙනාටමත් විදේශගතව සිටින ආදරණීය පුතුණුවන් වන ප්‍රදීප් කුමාර ලියනගේ පුතුණුවන්ටත් මේ ධර්ම දානමේ පින්කම ආශිර්වාදයක් බවට පත් වේවා. ධර්ම දේශනා සිද්ධ කරන මහා සංඝරත්නයට
නිදුක් නිරෝගී සුව සම්පන්නියම ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්න ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට ලබන උතුම් වූ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා